नेवतवतावक साधुकार्यं नेवतत्वतावक साधुकार्यं තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්නට තෙවරක් নমස්කාර පාඨය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสมันตาจักขวาเลสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักกะโมกขดังธัมมัสสวนกาโลอายังภดันตาธัมมัสสวนกาโลอายังภดันตาธัมมัสสวนกาโลอายังภดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะกัพพเมเกอุปปัจจันตินิรยังปาปกัมมิโนสักกังสุกติโนยันติปรินิพพันติอนาสวาติश्रद्धा बुद्धि संपन्न वासनावंत ඊයලු සිංහෝ උපාසක මහත්මාණන්ගේ ඥාති හිතයිශී අසල්වාසී පින්වතුනි අද සන්ධ්‍යා කාලයේ ඔබේ නිවාස ස්ථානයේදී ඔබ මේ සූදානම් වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ගෙන් යම් දහම් කරුණක් ඔබේ නිවාස ස්ථානයේ දේශනා කරවගෙන ධර්ම ශ්‍රවණමේ වශයෙන් පින් සිද්ධ කරගෙන ඒ කරගන්න පින
දැනට මාස 3කට පෙර මිය ගිය යලෝසිඤ්ඤෝ පියතුමන්ට උපාසක මහත්මාණන්ට දී අසවති මෑණියන්ට ඉන් අනුමෝදන් කිරීම වශයෙන් ලබා දෙන්නට. ඒ වෙනුවෙන් ඔබ කල්පනා කරගත්තේ ඔබේ නිවාස ස්ථානයේ ධර්ම දේශනාවක් දේශනා කරගත යුතුයි කියලා. ඒ වෙනුවෙන් සූදානම් වෙලා දැන් බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපි හඳුන්වනවා සද්ධර්ම දේශනාව කියලා. ත්‍රිපිටක දේශනාව කියලා. ඒ දේශනාව තුළ අන්තර්ගත වෙන දහම් කරුණු අපේ ජීවිතයන් වලට ඉතාම වටිනා කරුණු. අපි ධර්මය කියලා අපේ ජීවිතයට එකතු කරගන්න සාමාන්‍ය වූ ධර්මතා ගැඹුරට යනකොට අපේ ජීවිතවලට සදාකාලිකව අවශ්‍ය කරන ධර්මතා. අන්නේ ධර්ම දේශනාවන් තමයි දහම් කරුණු දේශනාවන් තමයි ධර්ම දේශනාවක් විදිහට දේශනා කෙරෙන්නේ. හොඳ නරක දෙක හඳුන්වනවා ධර්මය කියලා. ඒ හොඳ නරක පිළිබඳව ඉගෙන ගැනීම තමයි අසා දැන ගැනීම තමයි ධර්ම දේශනාවකින් සිද්ධ වෙන්නේ. බුදුදහම ශ්‍රවණය කරන්න කෙනෙක් යොමු වෙනකොට ඒ ශ්‍රවණය කරන අයට තමන් පිළිපැදිය යුතු කරුණු තුනක් තියෙනවා. ඒ තමයි සුනාර්ථ, ධාරේත, චරාර්ථ ධම්මේ කියලා හඳුන්වනවා. සුනාත කියලා කියනවා අහන්න කියලා. මනාව අහන්න ඕනේ. එන ඔක්කොටම අහන්න බෑ. ඉඳගෙන ඉන්න ඔක්කොටම අහන්න බෑ. බුදුදහම අහන්න ඕන සිහි බුද්ධිය. නිකන් වෙනත් දෙයක් අහනවා වගේ අහන්නම් වාලේ අහගෙන හිටියට කියන්නම් වාලේ අහගෙන හිටියට ධර්ම දේශනාවකින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ධර්ම දේශනාවක් අපි අහනවා නම් වෙනත් සියලු කටයුතු නවත්තලා සිහි බුද්ධියෙන් අහන්න ඕනේ. මේක හැමෝටම කරන්න බෑ. එහෙම කියන්න හේතුව තමයි ධර්ම දේශනාවක් දේශනා වෙන අවස්ථාවන් වලට සම්බන්ධ වෙන ඔක්කොම සම්බන්ධ වෙන්නේ බණ අහන්න නෙවෙයි. බණ අහන්න උවමනාවෙනුත් නෙවෙයි. සමහර අය හිතාගෙන ඉන්නවා ඒ මියගිය ඥාතීන්ට පින් දෙන්න අපි බණ කිව්වම ඇති කියලා. සමහර අය හිතන්නේ භික්ෂුන් වහන්සේ ධර්ම දේශනා කරාම ඒ මියගිය අයට පින් ලැබෙනවා කියලා. එහෙම ලැබෙයිද? නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැත්තම් කොහොමද ලැබෙන්නේ යාලට පින්? භික්ෂුන් වහන්සේ ධර්ම දේශනා කරාට ඒ පින ලැබෙන්නේ දේශකයන් වහන්සේට විතරයි. මොන පිනද? ධර්ම දේශනා කිරීමේ පින. ආනිසංසය කුසලය ලැබෙන්නේ බණ කියන කෙනාට විතරයි. එතකොට අහන අයට මොකද වෙන්නේ? අහන අයට පින් ලැබෙන්නේ නැද්ද? අහන අයට පින් ලැබෙන්න නම් අන්න බුදුහාමුදුරුවෝ කිව්වා සුනාත හරියට අහන්න. හරියට අහන්න. සිත පිහිටුවගෙන, කය පිහිටුවගෙන, වචනය සංවර කරගෙන අහන්න. ඒ තුනම සංවර කරගන්නේ නැතිව බණ අහන්න හිතුවට බණ අහන්නත් බෑ. බණ ඇහුවට ලැබෙන දේකුත් නැහැ. ඔය තුන පිහිටවන්න ඕන. සිත, කය, වචනය කියන තුන. කය පිහිටවනවාය කියලා කියන්නේ කරන සියලු කටයුතු නවත්තලා බණ අහන්න. ගෙදරට එන්නේ කවුද? යන්නේ කවුද? යාලා කරන්නේ මොනවද? කියන්නේ මොනවද? ඒ ඔක්කොම අයින් කරන්න. යාලා ඕන දෙයක් කරමු. බණ අහන්න ඉඳගත්ත අය බණ මොකද කරන්න ඕනේ? අහන්න.
සියලු වැඩ නවත්තලා අහන්න. අන්න ඒකට කය පිහිටනවා. කොහෙද පිහිටන්නේ? ධර්මයේ කය පිහිටනවා. වචනය පිහිටවන්න නම් නිහඬ වෙන්න ඕන. වචනය පිහිටවන්න නම් නිහඬ වෙන්න ඕන. නිහඬ නොවි බණ ඇහුවට ඒ අහන බණෙන් ප්‍රයෝජනයක් නැහැ. ඇයි මම කලින් කිව්වේ? එන ඔක්කොටම බණ අහන්න බෑ. ඉඳ ගන්න ඔක්කොටම බණ අහන්න බෑ. අහන්න පුළුවන් වෙන්නේ මේ තුනම පිළිහිටන කෙනාට විතරයි. ඒකට වචනය පිළිහිටන්න නිහඬතාවය අනුගමනය කරලා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕන. අහන ඔබ වචනය නිහඬ කරගෙන බණ අහන්නත් ඕන. කය එක තැනක පිළිහිටලා බණ අහන්න ඕන. වචනේ පිළිහිටලා බණ අහන්න ඕන. ඒත් මදි. කය පිළිහිටවන ඔක්කොටම බණ අහන්නත් බෑ. වචනය පිළිහිටවන ඔක්කොටම බණ අහන්නත් බෑ. මේ දෙකම පිළිහිටන ඔක්කොටම බණ අහන්නත් බෑ. සිත පිළිහිටන්න ඕන. ධර්ම දේශනාව වෙනුවෙන් තමන්ගේ හිත යොමු කරලා ඒ දේශනාව තුලින් අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා කියන උවමනාව ඇති කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට තමයි සිත පිහිටන්නේ. අද මම බණ අහලා මොනවා හරි දෙයක් මගේ ජීවිතයට එකතු කරගන්නවා. මොනවා හරි දෙයක් එකතු කරගෙන මගේ ජීවිතය හදා ගන්නවා. අන්න ඒ අරමුණෙන් බණ අහන්න ඕනේ. එහෙම බණ අහනවා නම් අන්න සිත පිහිටනවා. සිත පිහිටනවා. එතකොට කරන වැඩ නවත්තලා කය පිහිටන්න ඕන. නිහඬතාවය අනුගමනය කරලා වචනය පිහිටන්න ඕන. දෙයක් අලුතෙන් ඉගෙනගෙන ජීවිතය සකස් කරගන්නවා කියන මානසිකත්වයෙන් මනස පිහිටන්න ඕන. ඔය තුනම පිහිටලා කෙනෙක්ට පුළුවන් නම් බණ අහන්න. ඒකට කියනවා බණ අහනවා කියලා. ඒ නැත්තම් බණ අහනවා වෙන්නේ නැහැ. ඇහෙනවා. අහනවා කියන්නේ වෙනම එකක්. ඇහෙනවා කියන්නේ වෙනම එකක්. ඇහෙනවා ඔක්කොටම අහන්නේ එක්කෙනයි දෙන්නයි. මේදී අහනවට කතා කරන්න අවශ්‍ය නැහැ. මම කියවනේ එයාලා ඕන දෙයක් කරපු දෙයක්. ඒක අමතක කරන්න. මම උදාහරණයක් විතරයි කිව්වේ. බලන්න අවශ්‍ය නැහැ. ඔක්කොටම අහන්න බෑ. ඒක ගැන අපි දන්නවා. ඒ ගැන කනගාටු වෙන්නේ ප්‍රශ්නෙදි. ඔබ ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. ඇයි? ඇහුවොත් Tamanට ඇහුවේ නැත්නම් ඒත් තමයි. ඒ නිසා අනුන්ගෙන හොයලා වැඩක් නැත්තේ. බුදුහාමුදුරු මතක් කරනවා න පරේ සංවිලෝමානී න පරේ සංකතාගතං. අනුන් කරන කියන දේවල් දිහා බලබලා ඉන්න එපා. Taman කරන කියන දේ Tamanට තියෙනවා. Taman දිහා බලන හැදෙන්න. අනුන් දිහා නෙවෙයි Taman දිහා බලන්න. අනිත් අය කියන දේවල් වලට කන යොමු කරන්න එපා. මේ වෙලාවට මේ වෙනුවෙන් කන යොමු කරලා සිත යොමු කරලා ධර්ම දේශනාව අහන්න. ඒකට බුදුහාමුදුරු කියනවා සුණාත හොඳට අහනවා කියලා. අහුවට විතරක් ධර්ම දේශනාවකින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සුණාත අහන්න ධාරේත දරන්න. දරන්න ඕන. අහන දේ දරන්න ඕන. දරනවා කියන්නේ මතක තියාගන්නවා. අපි ධර්ම දේශනාවක් තුලින් දේශනා වෙන කරුණු අහලා ඒවා මතක තියාගන්නත් ඕනේ. ඇහුවත් මදි මතක තියාගත්තත් මදි. චරාත ධම්මේ අහන දේ ජීවිතයට එකතු කරගන්නත් ඕනේ. අහන දේ ජීවිතයට එකතු වෙන්න ඕන. අන්න එදාට තමයි ඔබ බණ ඇහුවා වෙන්නේ. ඔබ යම් දවසකද මේ අහන කරුණු වලින් ජීවිතයට දෙයක් ගන්න ඒක අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, ලබන අවුරුද්ද වෙන්න පුළුවන්. ඒ ගන්න දවසට තමයි ඔබ බණ ඇහුවා වෙන්නේ. එතකන් ඔබට පින් ලැබෙන්නේ නැහැ. එතකන් පින් ලැබෙන්නේ නැහැ. මොකද අහලා විතරක් පින් කරන්න පුළුවන් නම්
හිතලා විතරක් පින් කරන්න පුළුවන් නම් ඔක්කොම නිවන් දකින්න ඕනේ. එයි බණ අහන විදිහට දැන් නිවන් දැකලා ගොඩක් කල් නේද? ඒ තරම් බණ අහලා තියෙනව නේද? අහන ඇහුවා විතරක් කියලා අහන තරමට පින් ලැබෙන්නේ නැහැ. අහනකොට ලැබෙන්නේ මොනවද? කුසලයක්. කුසලයක් කියන්නේ හැකියාවක්. ඒක පිනක් නෙවෙයි. බණ අහන්න පුරුදු වීමක් විතරයි සිද්ධ වෙන්නේ අහනකොට. පුරුදු වෙනවා. මොකටද පුරුදු වෙන්නේ බණ අහන්න? ඒ පුරුදු වෙලා බණ අහනකොට තමයි ලේසි. ඒ පුරුද්ද විතරයි ඔබට ලැබෙන්නේ. ඒ හැර පින් ලැබෙන්නේ නැහැ. කුසල් කාටවත් දෙන්න බෑ. හැබැයි පින දෙන්න පුළුවන්. ඒකට ඔබට කුසල් රැස් වුණාය කියලා මේ මීඩිය කාටවත් අනුමෝදන් කරන්න බෑ. එහෙනම් ඔබට රැස් වෙන්න ඕන මොනවද? යාළුවට පින් දෙන්න නම් පින් රැස් වෙන්න ඕන. පින් රැස් වෙන්න නම් ඔබ අහන්නත් ඕන. අහන දේ මතක තියාගන්නත් ඕන. මතක තියාගෙන ඒවා ජීවිතයට එකතු කරගන්නත් ඕන. සුණාත ධාරේත චරාත ධම්ම. තුනම සම්පූර්ණ වෙනකොට ධර්ම දේශනාවක් ඇහුවා වෙනවා. ඒ තුලින් පින් සිද්ධ වෙනවා. ඒ කරුණ මම මතක් කළේ බණ අහන්න කලින්. නැත්තම් අහගෙන විතරක් ඉන්න හින්දා. ධර්ම දේශනාව තුළ අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම මුලින් ගාථාවක් දේශනා කළා. ගබ්බ මේකේ uppajjanti nirayam papakamminoo saggam sugatinoo yanti පරිනිබ්බන්ති අනාසවා කියලා. සමහරවිට ඒ ගාථාව අහලා ඇති. තේරුමක් දන්නේ නැති. නමුත් අපි ඔකෙන් දෙයක් ඉගෙන ගන්න. මොකක්ද? ගබ්බ මේකේ uppajjanti මේ ලෝකයේ ඉපදෙන ඕනෑම සතෙක් මොකද වෙන්නේ? උත්පාද උපදිනවා. තීති කාලයක් ඉන්නවා. භංග නැති වෙනවා. ඒක ලෝකීය ධර්මතාවය. ඔබටත් උරුමයි මටත් උරුමයි සියලු දෙනාටම උරුමයි. මොකද්ද? උපදිනවා, පවතිනවා, නැති වෙනවා. නැති වෙන කෙනා ආයත් උපදිනවා. කොහෙද? ගබ්බ මේකේ uppajjanti ඒ මිය යන සමහරෙක් කොහෙද උපදින්නේ? නැවතත් මනුෂ්‍ය ලෝකෙටම එනවා. ගර්භාෂයක අම්මා කෙනෙක්ගේ කුසේ උපදිනවා. කවුද? ඔක්කොමලා නෙවෙයි. ඒ මිය යන අයගෙන් එක්කෙනෙක් දෙන්නේ. හැම කෙනාට මේ වාසනාව ලැබෙන්නේ නැහැ. හැම කෙනාට මේ උරුමය ලැබෙන්නේ නැහැ. එතකොට කලාතුරකින් කෙනෙකුට වාසනාවක් උරුම වෙනවා. මොකටද? මනුෂ්‍ය ලෝකෙටම නැවත වතාවක් එන්න. ගබ්බ මේකේ uppajjanti nirayam papakamminoo ඒ මනුෂ්‍ය භවයක් ලබාගෙන ජීවත් වෙන කාලය තුල පාප ධර්ම කරලා නැත්නම් වැරදි දේවල් කරලා ජීවත් වුණොත් nirayam කොහෙද යන්නේ? මැරිලා යනවා දුගතිය. දුගතිය කියන්නේ දුක තියෙන තැන්වලට. දුක හොයාගෙන යනවා. දුක තමයි යාලට උරුම වෙන්නේ. nirayam papakamminoo saggam sugatinoo yanti ජීවත් වෙන කාලය තුල මිනිස්සෙක් විදිහට ජීවත් වුණොත් ඒ ජීවත් වෙන කෙනා මනුෂ්‍ය ලෝකයෙන් ඉහළට යනවා. මනුෂ්‍ය ලෝකයෙන් ඉහළට යනවා. සග්ගං සුගතිනෝ යන්ති. හොඳට ජීවත් වෙන අය සැපට යනවා. සැප හොයාගන්න. පරිනිබ්බන්ති අනාසවා හොඳිනුත් නරකිනුත් දෙකෙන්ම ජීවත් වෙන්නේ නැතුව දෙකම අතහැරලා ජීවත් වෙන කෙනා රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවනට යනවා. උඩට යන්නෙත් නැහැ, පහළට යන්නෙත් නැහැ. නවත්වනවා. ඔය ගාථාවේ තේරුම මොකක්ද? මිය යන සමහරෙක් මනුෂ්‍ය ලෝකෙ උපදිනවා. පව් කරන අය දුකට යනවා. පින් කරන අය සැප හොයාගෙන යනවා. සැපයි දුකයි දෙකම අතහරින කෙනා ගමන නතර කරනවා. අපේ ජීවිතේට මේකෙන් ලැබෙන්නේ මොනවද?
මේ ගාථාවෙන් අපිට ලැබෙන දෙයක් නැහැ. හැබැයි ওই ගාථාවෙන් අපේ ජීවිතේට එකතු කරගන්න දේවල් ටිකක් තියෙනවා. මොනවද? මනුෂ්‍ය භවයක් ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට විතරයි. ඇයි එහෙම කියන්නේ? බලන්න ලෝකයේ තුල ඉන්න සත්තු සිව්පාවන් ගණන කොච්චරක්ද කියලා. ගොඩබිම ඉන්න සත්තු ඔක්කොම ගණන් කරත් මිනිස්සු 100ට එකක්වත් නැහැ. සත්තුන්ට සාපේක්ෂව මිනිස්සු 100ට එකක් නැහැ. මිනිස්සු වගේ දසදහස් ගුණයක් ඉන්නවා සත්තු. එක කූඹි ගුලක විතරක් සත්තු කීයක් ඉන්නවද? ඒ වගේ කූඹි ගුල් කීයක් මේ ලෝකේ තියෙනවද? ගණන් කරන්න පුළුවන් වෙයිද? කූඹි විතරක් කීයක් ඉන්නවද? සතියකට කූඹි ඒ ප්‍රමාණයම නැවත උපදිනවා. සතියකට. සතියයි ආයුෂ සති දෙකයි උපරිම ආයුෂ කූඹියේ. සති දෙකෙන් දෙකට ඒ තරම් කූඹි ලක්ෂ ගාණක් එක ගුලක උපදිනවා. කූඹි විතරක් ගණන් කරත් මිනිස්සු පෙරදිනවා. ඒ තරම් කූඹි ඉන්නවා. ඒ කූඹි විතරයි. අනිත් සත්තු තිරිසංගත සත්තුන්ගේ ප්‍රමාණය මිනිස්සුන්ට වඩා දසදහස් ගුණයක්. එතනම කියවෙනවා මිනිස්සුන්ට වඩා ලෝකෙ උපදින්නේ සත්තු කියලා. මිනිස්සුන්ට වඩා ලෝකෙ උපදින්නේ සත්තු. පරිසරයෙන් එක කොටසක් විතරයි මිනිස්සයා කියන්නේ. ඉතිරි කොටස් 99ම සත්ව ලෝකෙ. තිරිසංගත ලෝකය. අන්න බුදුහාමුදුරු කිව්වේ ඒකයි. මනුෂ්‍ය භවයක් ලැබෙන්නේ කලාතුරකින් කෙනෙක්ට විතරයි. ජීවත් වෙන කාල සීමාව තුල මිනිස්සෙක් විදිහට ජීවත් වෙන කෙනාට විතරයි මනුෂ්‍ය භවයක් ලැබෙන්නේ. මිනිස්සෙක් විදිහට ඉපදිලා තිරිසනෙක් විදිහට මැරෙනවා නම් එයා උපදින්නේ තිරිසන් ලෝකේ. මිනිස්සෙක් විදිහට ඉපදිලා මිනිස්සෙක් විදිහට ජීවත් වෙනවා නම් එයා උපදින්නේ මනුෂ්‍ය ලෝකේ. මිනිස්සෙක් විදිහට ඉපදිලා දෙවියෙක් විදිහට ජීවත් වෙනවා නම් එයා උපදින්නේ දිව්‍ය ලෝකේ. මොහිදින් බෙක් මහත්මයා කියනවා නේද සින්දුවක්. මිනිසාමය ලොව දෙවියන් වෙන්නේ මිනිසාමය ලොව තිරිසන් වෙන්නේ කියලා. මේ දෙකම තීරණය කරන්න පුළුවන්කම තියෙන්නේ කාටද? මිනිස්යාට විතරයි. ඇයි? මේ තරම් සිහි බුද්ධියක් තියෙන්නේ, මේ තරම් දියුණු මානසිකත්වයක් තියෙන්නේ මිනිස්යාට. තිරිසන්ගත සත්තුන්ට මේ තරම් දියුණු මානසිකත්වයක් නැහැ. තියෙනවා නම් වාහන නිර්මාණය කරන්න සත්තු. මේ වගේ ගෙවල් නිර්මාණය කරන සත්තු. සැප සම්පත් ලබා දෙන දේවල් නිර්මාණය කරන සත්තු. නමුත් එයාලට ඒක කරන්න බෑ. ඇයි? ඒ තරම් දියුණු මානසිකත්වයක් එයාලට නැහැ. පව් කරන්න, පින් කරන්න ඒ දේ තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ මිනිස්යාට, මිනිස්සුන්ට. සත්තුන්ට පුළුවන් නම් මීට වඩා පින් කරනවා. මොකද එයාලා දන්නවා දුකේ తත්වේ. එයාලා දන්නවා දුක කියන්නේ මොකක්ද කියලා. නමුත් එයාලට ඒක තේරුම් ගන්න මානසිකත්වයක් නැහැ. තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් තියෙන මිනිස්සයා තමයි ඒ තිරිසන් සතාට වඩා තිරිසන් වැඩ කරන්නේ. තිරිසන් සතාට වඩා තිරිසන් වැඩ කරන්නේ මිනිස්සයා. ඒ තිරිසනාගේ ජීවිතේ නැති කරන්නේත් මිනිස්සයා. මිනිස්යාගේ ජීවිතේ නැති කරන්නේත් මිනිස්සයා. අනාගතේ නැති කරන්නේත් මිනිස්සයා. තිරිසංගත සත්තුන්ට වඩා තිරිසන් වෙලා ඉන්න මිනිස්සයා. අන්න බලන්න. මිනිසාමය ලොව තිරිසන් වෙන්නේ. මිනිසා තමයි තිරිසන් වෙනවද කියලා තීරණය කරන්න ඕනේ. සත්තුන්ට ඒක කරන්න බෑ. කලාතුරකින් ලැබෙන මේ මනුෂ්‍ය භවය ඇතමෙක් යොමු කරන්නේ තිරිසන් වැඩවලට. සත්ව ඝාතන කරන්න, අනුන්ගේ දේ කඩා වඩා ගන්න හොරකම් කරන්න, කාම මිත්‍යාචාරය හැසිරෙන්න, බොරු කේලම් මුසාවාද කියලා අනුන් රවට්ටන්න, අනිත් අය කොටවන්න, ඕපාදූප හොයන්න, මත් කුඩු, මත් ද්‍රව්‍ය, මත් පෙන් ඔය දේවල් නිර්මාණය කරලා ඒ තුලින් මිනිස්සු පිස්සු වට්ටන්න, ඇබ්බැහි කරවන්න. මේ ඔක්කොටම යොමු වෙන්නේ කවුද? සත්තුද? මිනිස්සුද? එහෙනම් කවුද තිරිසනා? කවුද මිනිහා වෙන්නේ? සතා ඇත්තරම තිරිසනෙක් නෙවෙයි. සතා මේකක්වත් කරන්නේ නැහැ.
මේ ඔක්කොම කරන්නේ කවුද? මිනිස්සු කියලා හිතාගෙන ඉන්න තිරිසන් අය. එයි සතා තේරෙන්නේ නැති නිසා ඒ දේවල් කරනවා. හැබැයි මිනිහා දැන දැන ඒ දේ කරනවා. තේරෙන්නේ නැතුව කරන එකද වැරදි? දැන දැන කරන එකද වැරදි? දැන දැන කරන එක වැරදි. තේරෙන්නේ නැතුව කරන එකට සමාවක් දෙන්න පුළුවන්. දැන දැන කරනවා නම් ඒක වැරදි. හැබැයි මේ උතුම් මිනිසත් බවට ආපු ඒ මිනිස්සුම තමයි මේ දේවල් කරන්නේ. අන්න බුදුහාමුදුරුවෝ කිව්වා දිව්‍ය ලෝකේ නැත්තම් ඉහළට යනවද පහළට යනවද තීරණය කරන්නේ මිනිසා කියලා. ඒ නිසා හැමෝටම මිනිසත් බවක් ලැබෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි හැම කෙනෙක්ම මම කලින් කිව්වා අවසානයකට යනවා. අපේ ආයුෂ දීර්ඝ කාලයක් තියෙන එකක් නෙවෙයි. එක්ක අවුරුදු 50යි, එක්ක අවුරුදු 60යි, එක්ක 70යි, උපරිම 100යි, 120යි. ඊට වඩා ඉන්නේ. උපරිම මේ කාල සීමාවෙන් අපේ කාලය ඉවරයි. අපි හිතාගෙන ඉන්න අවුරුදු 100ක් කියන්නේ ලොකු කාලයක් කියලා. ඔව්, තප්පර වලින් ලොකු කාලයක්. මිනිත්තු වලින් ලොකු කාලයක්. පැය දින වලින් ලොකු කාලයක්. හැබැයි ඇත්තටම ලොකු කාලයක් නෙවෙයි, පොඩි කාලයක්. ඇයි? අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඒ 100න් 50ක් නිදියනවා. එහෙනම් ඇත්තටම ජීවත් වෙන්න කීයද? එතන 50යි. 100න් භාගයක් නිදියනවා. ඒ 50න් භාගයක් ලෙඩ වෙනවා. රැකියා කරන්න ඕනි. ළමා කාලේට අවුරුදු 10ක් අයින් කරන්න ඕනි. ගෙදර වත්ත පිටියේ වැඩ කරන්න අවුරුදු ගාණක් අයින් කරන්න ඕනි. කෑම හොයන්න, කෑම හදන්න අවුරුදු ගාණක් අයින් කරන්න ඕනි. ඥාතීන්ගේ දරුවන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න අවුරුදු ගාණක් අයින් කරන්න ඕන. මේ ටිකට කාලය අයින් වෙනකොට අර 50 ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් ජීවත් වෙලා තියෙනවද අවුරුදු 100ක්? හිතාගෙන ඉන්නවා. අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහැ ලෝකවල. එම ජීවත් වෙන්න බෑ. සමාජ දේවල් කර කර ඉන්නකොට අපේ කාලේ භාගයට භාගයක් විනාශ වෙලා යනවා. බුදුහාමුදුරු මතක් කරනවා අප්පවිදම් වික්ඛවේ මනුස්සානං ආයු, මිනිස්සුන්ගේ ආයුෂ කෙටි කියලා. ඒ කෙටි කාලයක් වෙනුවෙන් මිනිස්සු මේ කරන දේවල් යන පාර බලන්න කොච්චර තිරසම් පාරක්ද කියලා. සමාජයෙන් 99%ක්ම යන්නේ වැරද්දට. සුඛරාණි අසාදුනි අත්තනෝ වහිතානිච. තමන්ට විනාශය ගෙන දෙන දේවල් කරන්න, තමන්ගේ විනාශය ගේන දේවල් කරන්න හරිම ලේසියි. කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ. තමන්ගේ විනාශය ගේන දේවල් කරන්න හරිම ලේසියි. යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං. තමන්ට යහපත ගේන දේවල් කරන්න හරිම අමාරුයි. අයහපත දෙන දේවල් කරන්න හරිම ලේසි. යහපත ගේන දේවල් කරන්න හරිම අමාරුයි. ඇයි එහෙම කියන්නේ? හොඳට හිතන්න මේ කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා. වැරදි වැඩක් කරන්න එච්චර අමාරු නෑ. හරිම ලේසි. හැබැයි ඔක නොකර ඉන්න කොච්චර අමාරුද කියලා බලන්න. බොරුවක් කියන්න කොච්චර ලේසිද බලන්නකෝ. හැබැයි මේ බොරුවෙන් වෙන විනාශ නවත්තන්න ලේසිද? බොරුවක් කියන්න හරිම ලේසි. හැබැයි මේ බොරුවෙන් වෙන විනාශ නවත්තන්න ලේසිද? ලේසි නෑ. ඒ සියලු විනාශයට බොරු කියපු කෙනා වගේ කියන්න ඕනේ. එහෙනම් Tamanට යහපත දයහපත දෙන්නේ. ඒ විනාශය තුලින් Tamanට යහපතයි එන්නේ. හැබැයි බොරුව කියන්න හරිම ලේසි. Tamanගේ යහපත ගැන දෙන දේවල් කරන්න හරිම ලේසි. මත්ද්‍රව්‍ය හදන්න හරිම ලේසි. විකුණන්න හරිම ලේසි.
හැබැයි ඒකෙන් වෙන විනාශය නවත්තන එක ලේසිද? ඒක හරවන්න බෑ ආය. ඒ විනාශය නැවත වතාවක් හරවන්න බෑ. බොන මිනිස්සයා විඳවන තප්පරයක් පාසා හදපු මිනිස්සයත් දුක් විඳින්න වෙනවා. විකුණපු මිනිස්සයත් දුක් විඳින්න වෙනවා. අරන් දුන්න කෙනත් දුක් විඳින්න වෙනවා. හැබැයි ඔක විකුණන එක ලේසි, හදන එක ලේසි, කෙනෙකුට අරන් දෙන එකත් හරිම ලේසි. ලේසි වුණාට Tamante එකෙන් ලැබෙන්න ගියාට පස්සේ ලේසි වෙන්නේ නැහැ. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. බුදුහාමුදුර මතක් කරනවා පව් කරනකොට මීපැණි කනවා වගේ. එයි කෝටි ගණන් එනවා. කෝටි ගණන් එනවා. මීපැණි වගේ. හැබැයි ඔය රුපියලේ ඉඳලා විඳවන්න පටන් ගත්තට පස්සේ එනකොට කෝටි ගණන් එන්නේ. හැබැයි ඒ රුපියලේ ඉඳලා විඳවන්න පටන් ගත්තට පස්සේ යදාච පච්චති පාපෝ අතබාලෝ දුක්ඛං නිගච්ඡති. එදාට මිනිස්සයා ලබනවා සදාකාලික දුකක්. එතකම් මීපැණි වගේ මොනවද වැරදි වැඩ. තිරිසන් වැඩ එතකම් හරිම ලේසි, හරිම මීපැණි වගේ රසයි. රස කර කර මේ දේවල් කරනවා. ඕන කමින් මේ දේවල් කරනවා. වියදම් කරලා මේ දේවල් කරනවා. දින ගණන් ඒ වෙනුවෙන් කැප කරනවා. හැබැයි ඒ වගේ විඳව ජීවත් වෙනවා. ඒක ජීවිතයක් නෙවෙයි. විඳවනවා නම් ඒක ජීවිතයක් නෙවෙයි. විඳිනවා නම් තමයි ජීවිතයක් වෙන්නේ. බුදුහාමුදුරුවෝ මතක් කරනවා මිනිස් අත්භවයක් ලබාගෙන මේක තේරුම් ගන්න හැම කෙනෙක්ටම බෑ. කලාතුරකින් කෙනෙක් තමයි මේක තේරුම් අරගෙන මිනිස්සු විදිහට ජීවත් වෙන්නේ. ඉපදෙන කෙනෙකුට තියෙනවා තමන්ගේ ජාතියට කරන්න ඕන යුතුයකම් සමූහයක්. ජාතිය වෙනුවෙන් කරන්න දේවල් ටිකක් තියෙනවා. සංස්කෘතිය වෙනුවෙන් කරන්න දේවල් ටිකක් තියෙනවා. ආගම වෙනුවෙන් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒකට මේ දේවල් අපි කරන්නේ නැත්තම් ඒක මනුස්ස භවයක් වෙන්නේ නැහැ. තමන්ගේ ජාතිය වෙනුවෙන් තමන්ගේ යුතුයකම් ටික, තමන්ගේ සංස්කෘතිය වෙනුවෙන් තමන්ගේ යුතුයකම් ටික, තමන්ගේ ආගම වෙනුවෙන් කරන්න ඕන යුතුයකම් ටික කෙනෙක් කරනවා නම්, කරලා ජීවත් වෙනවා නම් ඒකට කියනවා මිනිසත්කම කියලා. චාරිත්‍ර වාරිත්‍ර, ගුණ ධර්ම, සමාජ සේවය මේ දේවල් කෙරෙන්න හැම කෙනෙක්ගෙම කෙරෙන්න. පුළුවන් තරමින් කෙරෙන්න. උපරිමයෙන් කරන්න හැමෝටම බෑ. හැබැයි පුළුවන් තරමින් කෙරෙන්න ඕන. මොකද හෙට දවස විශ්වාස කරන්න කිසි කෙනෙකුට බෑ. අතීතය හරවන්න කාටවත් බෑ. මේ මොහොත විතරයි වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ මොහොත විතරයි. අතීතය නැවත වෙනස් කරන්න බෑ. අනාගතය එයිද නැද්ද කියලා කියන්න බෑ. මේ කාලේ හොඳම උදාහරණයක්. හෙට ලෙඩේ හැදෙයිද අපි දන්නේ නැහැ. ලෙඩේ හැදුනොත් ජීවත් වෙයිද අපි දන්නේ නැහැ. විශ්වාස නැහැ. අනාගතයේ විශ්වාස නැහැ. කාටවත් ස්ථිරව කියන්න බෑ මම හෙට ජීවත් වෙනවා කියලා. වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට ජීවත් වෙන්න හෙට දවස නැහැ. අද විතරයි තියෙන්නේ. මේ මොහොත විතරයි තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේ අපෙන් වෙන්න ඕන දේවල් අපි හෙට කරන්නම් කියලා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මිනිස්සු විදිහට මිනිස්සු වෙනුවෙන් කරන්න ඕන දේ අද අපි කරන්න ඕන. හැබැයි අමාරුයි. මං කලින් කිව්වා. යහපත කියන දේවල් කරන්න අමාරුයි. හැබැයි අමාරු වුණත් කමක් නැහැ. මේ මොහොතේ ඒ දේ කරගත්තොත් මැරෙන වෙලාවේ පසුතැවෙන්න අවශ්‍ය නැහැ. ගොඩක් අය මැරෙන්නේ විඳවලා. මොකද මැරෙනකොට මතක් වෙන්න ගන්නවා කරපු ඔක්කොම තිරිසන් වැඩ ටික. තිරිසන් වැඩ ඔක්කොම මතක් වෙන්න ගන්නවා. සත්තු මරපුවාද, හොරකම් කරපුවාද, බොරු කියපුවාද, බීපු තරමද මේ ඔක්කොම මතක් වෙන්න ගන්නවා. පොලිමඩ ලිස්ට් එකක් විදිහට මතක් වෙන්න ගන්නකොට විඳවනවා මිසක් විඳින්න පුළුවන්ද?
බෑ. ඉතිරි වෙන්නේ විඳවීම විතරයි. විඳවීම විතරයි. විඳවලා මේ භවයේ විඳවලා මැරෙනවා. විඳවලා මැරිච්චින්ද යන්නේ විඳවන්නටම තමයි. බුදුහාමුදුරුවෝ මතක් කරනවා මිනිසත් බව ලබාගෙන මිනිසත් භවයේ උපදින්නේ කලාතුරකින් කෙනෙක් විතරයි කියලා. අනිත් ඔක්කොම යන්නේ අපායට. දුකට. අපාය කියන්නේ දුකට. දුක් විඳිනවා. මෙච්චර වටින මනුස්ස භවයක් ලබාගෙන දුක් විඳිනවා නම් ඒ ජීවිතේ වැඩක් තියනවද? විඳවනම නම් ඒ ජීවිතෙන් වැඩක් තියනවද? තමන් කරපු දේවල් මතක් වෙනකොට විඳවන්න නම් තියෙන වැඩක් තියනවද? විඳව ජීවත් වීමකට ජීවත් වෙනවා කියලා කියන්නේ නැහැ. ඒක විඳවීමක් විතරයි. ජීවත් වෙනවා කියන්නේ විඳිනවා කියන එක විඳවනවා නෙවෙයි. විඳවනම නම් ජීවත් වෙන්නේ නැහැ. විඳිනවා නම් තමයි ජීවත් වෙන්නේ. සමහරු කියන්නේ මැරි ජීවත් වෙනවට වඩා හොඳයි මැරිලා යන එක කියලා. ඇයි? මැරි ජීවත් වෙනවා කියන විඳවනවා කියන එක. එහෙම ජීවිතයක වැඩක් ඇත්තේ. ඒ නිසා මිනිස්සු වෙන අපි තමයි තීරණය කරන්න ඕන මැරෙනකොට කොහෙද යන්නේ කියලා. ජීවත් වෙනකොට කොහෙද යන්නේ කියලා. තමන්ගේ ගමන තමන් මිස අනුන් තීරණය කරන්නේ නැහැ. නතම් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතක. තමන්ගේ ගමන අම්මට තීරණය කරන්න බෑ. ළමයි කොච්චර හැදුවත් ස්වාධීන වෙනකොට තනි තීරණ ගන්නවා. එතකන් අම්මට තාත්තට අවනතයි. හැබැයි දැන් පස්සේ තනි තීරණ ගන්නවා. දැන් පස්සේ අම්මට මෙල්ල කරන්න බෑ. මෙල්ල කරන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ කාලෙන් පස්සේ මෙල්ල කරන්න බෑ. නැතම් මාතා පිතා කෛරා. ඒදාට තාත්තට මෙල්ල කරන්නත් බෑ. වෙන කාටවත් එයාව මෙල්ල කරන්න බෑ. එයාගේ තීරණ ගන්නෙ කවුද? එයාමයි. ඒ දේවල් කරන්නේ කවුද? එයාමයි. බුදුහාමුදුරුවෝ මතක් කරනවා ඒ නිසා අපි කරන හොඳ නරකේ ප්‍රතිඵල ලැබෙන්නේ එයාට. කරන කෙනාටමයි. වෙන කෙනෙකුට ලැබෙන්නේ. ගමන තීරණය කරන්න ඕන තමන්මයි. ගමනේ යන්න ඕනේ තමන්මයි. ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ තමන්ටමයි. ඒ නිසා අපි තමයි තීරණය කරන්න ඕන ඉන්න කාලේ පල්ලෙහාට යනවද ඉන්න කාලේ ඉහළට යනවද කියලා. මේ දෙකම තියෙන්නේ අපේ ලෝකෙට මැදින්. දිව්‍ය ලෝකේ උඩ අනිත්‍ය පල්ලේ. අපි මැද ඉන්නේ. තීරණය අපි ළඟ තියෙන්නේ. අපි ඉන්නේ හරියටම කිව්වොත් තුම්මන් හන්දියක. කොයි පැත්තටද යන්නේ කියලා තීරණය කරන්න ඕන තමන්මයි. එක පැත්තක තියෙනවා දුක, අනිත් පැත්තේ තියෙනවා මේ සත්කම, අනිත් පැත්තේ තියෙනවා සැප. අපි තුම්මන් හන්දිය අතරමං වෙච්ච කට්ටිය. අතරමං වෙලා ඉන්නේ. කරකවල ඇතැරලා තියෙන අපිට පාර හොයාගන්න. අහු නැතේ යනවා. ඕකෙන් බහුතරයක් යන්නේ වැරදි පැත්තට. එක්කෙනෙක් දෙන්නෙක් යනවා කෙලින් පාරේ මිනිස්සු විදිහට. තවත් එක්කෙනෙක් දෙන්නෙක් යනවා සැප හොයාගෙන හරි පාරේ. හැමෝටම මේක කරන්න බෑ. හැමෝටම මේක කරන්න බෑ. අපි තමයි මේක තීරණය කරගන්න ඕන. අපිට තමයි වාසනාව ලැබිලා තියෙන්නේ. සත්තුන්ට මේක තීරණය කරන්න බෑ. දෙවියන්ටවත් මේක තීරණය කරන්න බෑ. එයාලා සැප ලබාගෙන තින්න ගියාට සැප ඉවරෙච්ච ගමන් ආයෙ පල්ලෙහාට වැටෙනවා. මනුෂ්‍ය භවයට තමයි කියන්නේ කාම සුගතිය කියලා. දිව්‍ය ලෝකෙට වඩා සතුටින් ඉන්න පුළුවන් තර මිනිස්සු මනුෂ්‍ය ලෝකේ. මොකද මං කිව්වේ දෙකම තීරණය කරන්නේ මිනිස්සු කියලා. දෙවියන්ට මේක තීරණය කරන්න බෑ. පින් කරන්න පුළුවන් මිනිස්සුන්ට. දෙවියෝ අපෙන් පින් ඉල්ලනවා. අපි ගිහිල්ලා පළතුරු වට්ටි දෙනවා. දෙවියෝ ඉල්ලන පින නිසා පළතුරු වට්ටි නෙවෙයි. දෙවියන්ට ඕන පින. මොකද එයාලා පල්ලෙහාට එන්න කැමති නෑ. එයාලා ඉල්ලන්නේ සැපමයි. එයාලට කරන්න බෑ අපි දෙන දෙයක් ගන්න ඕනේ. පින. හැබැයි පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන් කෙනා තමයි මිනිස්සු කියන්නේ. සත්තුන්ට පින් කරන්න බෑ, පව්මයි කරන්නේ. මොකද තේරුමක් නැහැ. දෙවියන්ට පින් කරන්න බෑ, හැබැයි දන්නවා පින වටිනවා කියලා කරන්න බෑ. අපිට පින තේරෙන්නෙත් නැහැ, පව තේරෙන්නෙත් නැහැ. හැබැයි මේ දෙකම කරන්න
පුළුවන් මිනිස්සුන්ට. ඒ නිසා ඔබයි තීරණය ගත යුත්තේ. අත්තානමේව පඨමං පද රූපේ නිවේසෙයි. මුලින්ම තමන් තේරුම් ගන්න ඕනේ. මුලින්ම තමන් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අනිත් අයට තේරුම් කරලා දෙන්න ඕනේ. මුලින්ම තමන් තේරුම් කරගන්න. මොනවද තේරුම් ගන්න ඕනේ? තමන්ගේ සමාජයට විය යුතු දේවල්. තමන් කළ යුතු දේ මොකක්ද? තමන් නොකළ යුතු දේ මොකක්ද කියලා තමන් තීරණය කරන්න. තමන් තේරුම් ගන්න ඕනේ. ගිහි ජීවිතයක් ගත්තොත් බෞද්ධ ජීවිතයක් ගන්නකොට බෞද්ධ ජීවිතයට අත්‍යවශ්‍යම ගුණාංගයක් තමයි පංචශීලය කියලා කියන්නේ. අයි මේ පංචශීල රකින්න කිව්වේ බෞද්ධයෝ වෙන්න ඕනේ හින්දාද? නෑ. පංචශීල වල තියෙන්නේ කාටවත් කරදරයක් කරන්න එපා කියන දේ විතරයි. අනුන්ගේ ජීවිතයක් නැති කරන්න අපිට අයිතියක් නැහැ. ඉපදෙන හැම කෙනෙක්ටම තියෙන අයිතියක් මොකද්ද? ජීවත් වීමේ අයිතියක්. ඒක සතාට වෙන්න පුළුවන්, ගහට කොළට වෙන්න පුළුවන්, මිනිස්සුන්ට වෙන්න පුළුවන්. ඕනම දෙයකට ඉපදෙනවා නම් උපදින ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා ජීවත් වෙන්න. ඒ ජීවත් වීමේ අයිතිය නැති කරන්න මිනිස්සු වෙන අපිට අයිතියක් නැහැ. අන්න ඒ නිසා තමයි කිව්වේ පානාති පාතා වේරමණී සික්ඛාපදං. අනිත් අයගේ ජීවිත විනාශ කරන්න අපිට අයිතියක් නැහැ, විනාශ කරන්න එපා කියලා. ඒ අයිතිය අපිට ලබා දීලා නැහැ කවුරුවත්. එහෙනම් විනාශ කරන්න අයිතියක් නැහැ. ඒකයි පංචශීල වල මුලින්ම කිව්වේ සත්තුන්ගේ ජීවිත නැති කරන්න එපා කියලා. අදින්නා දානා වේරමණී සික්ඛාපදං. අපේ දෙයක් හොරකම් කරනවට අපි කැමති නෑ වගේ, අපේ දෙයක් නැති වෙනවට අපි කැමති නෑ වගේ, අනිත් අයගේ දේවල් නැති වෙනවට එයාලා කැමතිත් නෑ. එයාලා දුක් විඳිනවා. අනුන්ට දුකක් දීලා අපි සැප විඳිනවා නම් අපේ සැප తాවකාලිකයි. ඒ නිසා තමයි කිව්වේ හොරකම් කරන්න එපා කියලා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං. මේ ලෝකේ හැම දෙයකම තියෙන සීමාවක්. හැම දෙයකම සීමාවක් තියෙනවා. මිනිස්යන සීමාවක් තියෙනවා, ගහට වලට සීමාවක් තියෙනවා, හුළඟට වැස්සට අවුවට පින්නට මේ හැම දෙයකම සීමාවක් තියෙනවා. සීමාව ඉක්මවා යනවා නම් එතන විනාශය. ඕනම දෙයක සීමාව ඉක්මවා යනවා නම් එතන විනාශය. ඒ නිසා තමයි කිව්වේ කම්සප විඳින්න, හැබැයි සීමාව ඉක්මවා යන්න එපා කියලා. ඉක්මවා ගියොත් එතන විනාශය තමයි. තමන් විනාශ වෙන නිසායි කිව්වේ එපා කියලා. නැතු බුදුදහමට ලැබෙන දෙයක් නැහැ. තමන් වෙනුවෙන් කිව්වේ එපා කියලා. මුසාවාදා වේරමණී සික්ඛාපදං. බොරු කියලා අනිත් අය රවට්ටපුවම එයාලා දුක් විඳිනවා. අපි රැවටෙනවට අපි කැමති නෑ වගේ, අපිට බොරු කියනවට අපි කැමති නෑ වගේ, අපි මෝඩයෝ වෙනවට අපි කැමති නෑ වගේ, රැවටෙන්න අකමැති වගේ, වංචාවට අහු වෙන්න අකමැති වගේ, අනිත් මිනිස්සුත් වංචාවට අහු වෙන්න අකමැති. අනිත් මිනිස්සුත් රැවටෙන්න අකමැති. අනිත් මිනිස්සුත් මෝඩයෝ වෙන්න අකමැති. අන්න එයාලා රවට්ටනවා නම්, රැවටෙන්න අකමැති පිරිසක් අපි රවට්ටනවා නම් අපි වැරද්දක් කරනවා. වංචාවට අහු වෙන්න කැමති නැති කට්ටියක් වංචාවට ලක් කරනවා නම් අපි වැරද්දක් කරනවා. ඒ නිසායි කිව්වේ බොරු කියන්න එපා කියලා. බුදුදහමට ලැබෙන දෙයක් නෙවෙයි, අනිත් අය වෙනුවෙන් තමන් වෙනුවෙන්. තමන් රැවටෙනවට අකමැති වගේ අනිත් අය රැවටෙන්න කැමති නැහැ. ඒ නිසා බොරු කියන්න එපා. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං. ඕකනම් මෙතන කියලා වැඩක් නැහැ. පිළිමේ මෙතන තමයි කියන්නේ. මෙතන කියලා වැඩක් නැහැ. මෙතන ඉන්නේ පිළිමේ කෙනෙක් ළමයා විතරයි. අනිත් පිළිමේ එක්කෙනෙක්ව බණ අහන්න කැමති නෑ. ඒක තමයි ලෝකෙ හැටි. මම කලින් කිව්වා තමන් වෙනුවෙන් යහපතක් කියන දේවල් කරන්න හැම කෙනෙක්ම කැමති නෑ. ඒක ලේසි නෑ. හරි අමාරුයි. බණ ගෙදරක 199ක්ම කාන්තා පාර්ශවය තමයි. බණ ගෙදරක, පිරිත් ගෙදරක, පාංශකූලයක, ඔය ඕන තැනක බහුතරේ නියෝජනය කරන්නේ කාන්තා පාර්ශවය. ඒ නිසා සමාජයේ වරදට යනවා වැඩි. බුදුදහම කොච්චර ලෝකෙ තිබ්බත් මේක බුදුන්ගේ දේශය කියලා කෑ ගැහුවත්
බලන්න ඇත්තටම බුදුන්ගේ දේශයක්ද කියලා. ඒ තරම් විනාශ වෙලා තියෙන්නේ අපිමනේ. අනිත් රටවල් වල බහුතරේ නියෝජනය කරන පිරිමි පාර්ශවය වෙනකොට අපේ රටවල් වල බහුතර නියෝජනය කරන්නේ කාන්තා පාර්ශවය. ඒ ශික්ෂාපදයේ විස්තරමම කියලා වැඩක් නැහැ මෙතන. නමුත් මම කෙටියෙන් කියනවා. මත්පැන් පානය කරන්න එපා කිව්වා, මත්ද්‍රව්‍ය ගන්න එපා කිව්වා, මත් කුඩු වගේ දේවල් පාවිච්චි කරන්න එපා කිව්වා. ඇයි? මොකද වෙන්නේ? මත්ද්‍රව්‍ය ගන්න මොහොතක් පාසා තමන්ගේ ආයුෂ අඩු වෙන්න පටන් ගන්නවා. අවුරුදු 80ක් ඉන්න තියෙන මිනිස්සයා අවුරුදු 10ක් බිව්වොත් අවුරුදු 20ක ආයුෂ කාලයක් අඩු වෙලා යනවා. අවුරුදු 60යි ජීවත් වෙන්නේ. බොන බින්දුවක් පාසා තමන්ගේ ජීවිත කාලයෙන් තප්පරේ මිනිත්තු අඩු වෙන්න ගන්නවා. තමන්ට තියෙන ජීවිත කාලය අඩු වෙනවා. බොන බින්දුවක් ගන්න. මත් ද්‍රව්‍ය කියන මත් පැන් විතරයි මම කිව්වේ. මත් කුඩු අපි ඒකට කියන අංශුවක් කියලා. අංශුව ගානේ බොනකොට අවුරුදු ගානේ අඩු වෙන්නේ. මත් පැන් වලට වඩා බලපෑමක් මත් කුඩු වල තියෙනවා. ඒකේ අවුරුදු ගණන් අඩු කරනවා. ආයුෂ අඩු කරනවා. මත් එහෙමයි. ඇඟ ඇතුලේ ගිහලා මිදෙන්න ලෙඩ්ඩු කරනවා. ওই දේවල් පාවිච්චි කරන්න තමන්ගේ ජීවිත කාලෙත් ඉවරයි. ළඟ ඉන්න අයගේ ජීවිත කාලෙත් ඉවරයි. එයාලගේ අනාගතෙත් ඉවරයි. ගොඩාක් පවුල් වල විනාශය තියෙන්නේ මත්ද්‍රව්‍යත් එක්ක. අපිට හමු වෙලා තියෙන අය වගේ අය ගොඩාක්. ගෙවල් වල ප්‍රශ්න. ගොඩාක් ළමයි අසරණ වෙලා තියෙන තාත්තා බොනවා. තාත්තායින් අසරණ වෙලා තියෙනවා. බොනවා. ඉදිරියෙන් යන්නේ කකුල් දෙකෙන් මිනිහෙක් විදියට ගෙදෙට්ට එන්නේ කකුල් හතරෙන් තිරිසනෙක් විදියට. තිරස් වෙනවා නම් තිරිසනානේ. එයාට මිනිහා කියන්න බෑ. කෙලින් යනවා නම් පා මිනිස්සයා. තිරස් වෙනවා නම් තිරිසන. ඉදිරියෙන් යන මිනිස්සෙක් විදියට එන්නේ තිරිසනෙක් විදියට. ඒ වගේ ගෙවල් කොච්චරනම් තියෙනවද? ඔය එක්කින්වත් යහපතක් වෙන්නේ නැහැ. తాවකාලික සැපයක් වෙනුවෙන් සතුටක් වෙනුවෙන් ඕවා පාවිච්චි කරලා අවුරුදු ගානක් විඳවනවා. වකුගඩු දිය වෙලා එහෙන්. නහර බ්ලොක් වෙලා එහෙන්. ලේන් ඇඟේ නැහැ එහෙන් විඳවනවා. එක්ක කන් ඇහෙන්නේ නැහැ ඒ පැත්තෙන් විඳවනවා. එක්ක පිළිකා ඒ පැත්තෙන් විඳවනවා. අංශභාගී එහෙන් විඳවනවා. නැති ලෙඩ බලෙන් ඇඟට දාගෙන විඳවනවා. ඒ විඳවීම තනියෙන් විඳවන්නේ නැහැ. ගෙදර මිනිස්සුත් විඳවන්න ඕන ඊට පස්සේ. ඉගෙන ගන්න ළමයාට ඉගෙන ගන්න සල්ලි නැහැ. මොකද තාත්තා බොනවා වියදම් කරනවා. බොන්න තමයි වියදම් කරන්නේ. ලැබෙන පඩියෙන් 3 කාලක්ම බොනවා. ළමයාට ඉගෙන ගන්න සල්ලි නැහැ. පොතක් ගන්න සල්ලි නැහැ. ගොඩාක් ගෙවල් වල ප්‍රශ්න. කෑම බීම ගන්න සල්ලි නැහැ. මත්ද්‍රව්‍ය මම චුට්ටයි කිව්වේ තව ගොඩාක් තියෙනවා කියන්නේ. නමුත් මෙතන කියලා වැඩක් නැහැ. ඒ නිසා මම ඉතින් එහාට කියන්නේ නැහැ. ඇයි මේ මත්ද්‍රව්‍ය ගන්න එපා කිව්වේ? තමන්ගේ ජීවිතේ වගේම අනිත් අයගේ ජීවිතත් අසරණ වෙන හින්දා. තමනුත් විඳවනවා, තමන් හින්දා අනිත් අයත් විඳවනවා. ඒ විඳවන මොහොතක් පාසා තමන්ට වග කියන්නත් වෙනවා. ඒ හින්දායි මත්ද්‍රව්‍ය එපා කිව්වේ. ඒක බුදුදහමට විතරක් නෙවෙයි ඕනම ආගමක, ඕනම ජාතියක, ඕනම සමාජයක කෙනෙක්ට මේ කරුණු පහ අදාළයි. පන්සිල් බුදුදහමට විතරක් සීමිත වෙලා නැහැ. ඕනම ආගමකට අදාළයි. ඕනම ජාතියක මිනිස්සෙකුට අදාළයි. ඒ නිසා බුදුදහම කාටවත් සීමා වෙච්ච දහමක් නෙවෙයි. බුදුදහමට ආගමක් නැහැ. බුදුදහමට ජාතියක් නැහැ. බුදුදහමට භාෂාවක් නැහැ. අපි හිතාගෙන ඉන්නවා තියනවා කියලා. හැබැයි නෑ. බුදුදහමට ඒව එකක්වත් නැහැ. ඇයි එහෙම කියන්නේ? අපි කියන අපි සිංහල කියලා. බුදුදහම සිංහලෙන්ද තියෙන්නේ? නෑ. එහෙනම් අපේ වෙන්න පුළුවන්ද? බෑ. බුදුහාමුදුරුවෝ සිංහල කෙනෙක්ද? නෑ. එහෙනම් ජාතියකට අදාළයිද? ජාතියකට අදාළ නෑ. බුදුහාමුදුරුවෝ සිදුහත් කුමාරයා විදිහට ජීවත් වුණේ වෙන ජාතියක. හැබැයි බුදු වුණාට පස්සේ හිටියේ වෙන ජාතියක. සිදුහත් කුමාර කාලේ භාෂාව වෙන එකක්, බණ කිව්වේ වෙන භාෂාවකින්. ඇයි මේ ඔක්කොම වෙනස් කරේ? ඇයි මේ ඔක්කොම වෙනස් කරේ? ඔක්කොම වෙනස් කරන්න හේතුව තමයි බුදුදහමට
ආගමක් නැහැ, ජාතියක් නැහැ, සමාජයක් නැහැ. ඕනම කෙනෙකුට, ඕනම ජාතියකට, ඕනම රටකට, ඕනම භාෂාවකට බුදුදහම දාලා හින්දා. ඒ නිසා මේ දේවල් ජාතිය පැත්තකින් තියලා ජීවිතයට ගන්න. ආගම පැත්තකින් තියලා ජීවිතයට ගන්න. සංස්කෘතිය පැත්තකින් තියලා ජීවිතයට ගන්න. මේ දේවල් ජීවිතයට ගන්න. ඇයි ජීවිතයට ගන්නේ? තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. අනුන්ගේ නෙවෙයි, තමන්ගේ. මුලින්ම තමන් සාර්ථක වෙන්න ඕන. මුලින්ම තමන් සාර්ථක වෙන්න ඕන. තමන් සාර්ථක නැතුව අනුන් සාර්ථක කරන්න බෑ. මුලින්ම තමන් සාර්ථක වෙන්න. තමන් සාර්ථක වෙන්න නම් තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න නම් හොයන්න ඕනි. ඉගෙන ගන්න ඕනි. බලන්න ඕනි. තේරුම් අරගෙන ජීවිතේ හදා ගැනීම තමයි දහම උගන්වන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා. බණ අහන අය ධර්මයෙන් රැකෙනවා කිව්වේ නැහැ. ධම්මෝ හවේ ධර්මයේ හැසිරෙන අය විතරයි ධර්මයෙන් රැකෙනවා කිව්වේ. ආගමක් ගැන කිව්වේ නැහැ. ඕනම කෙනෙක් ධර්මානුකූලව ජීවත් වෙනවා නම් ඒ ධර්මානුකූල ජීවිතයක් ගත කරන අය ධර්මයෙන් රැකෙනවා. ඒකට පිරිත් නූල් අදාළ නැහැ. ඒකට පිරිත් පොත අදාළ නැහැ. ඒකට පිරිත් තැන් අදාළ නැහැ. ಜಾති අදාළ නැහැ. ඕනම කෙනෙක් යහපත්ව සමාජයේ ජීවත් වෙනවා නම් එයාව ධර්මයෙන් රැකෙනවා. මොන ධර්මයෙන්ද? ස්වභාව ධර්මයෙන් රැකෙනවා. ස්වභාව ධර්මයෙන් එයාව රකින්නවා. එයාට අනතුරක් වෙන්නේ නැහැ. හොඳට හොයලා බලුවොත් සාක්ෂි ඕන තරම් ගන්න පුළුවන්. මේ කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා. ඒ නිසා ඔබ ධර්මානුකූලව ජීවත් වෙන්න ඔබව රැකෙනවා. මොකෙන්ද රැකෙන්නේ? ධර්මයෙන් රැකෙනවා. ඒ ධර්මයේ ආරක්ෂාව බිඳින්න පුළුවන් දෙයක් ලෝකේ නැහැ. බුදුහාමුදුරුවෝ ජීවිත කතාව අපි ගත්තොත් එහෙනම් බුදුහාමුදුරුවන්ගේ හොඳට හිතන්න බහලා තියෙන කතන්දර ටික ගැන, බහලා තියෙන කතා ටික ගැන අහන්නකෝ, හිතන්නකෝ. නාලාගිරි යථා ගැන කතා කරනවා. බුදුහාමුදුරුවෝ යථාට බැන්නද, ගැහුවද? නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයේ පිහිටලා හිටපු හින්දා අර යථාට හානියක් කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ අර බුදුහාමුදුරුවෝ කරපු දෙයක් නෑ යථා වෙන්නේ. යථාට කරපු දෙයක් නෑ. ධර්මයේ පිහිටලා හිටපු නිසා යථාව පාලනය කරා. කවුද පාලනය කරේ? ධර්මය. බුදුහාමුදුරුවෝ නෙවෙයි. ධර්මයෙන් පාලනය කරා. අඟුලිමාල ඉස්සරහට යනකොට මිනිස්සෙක් අඟුලිමාල ගැහුවද බැන්නද බය කරාද මොකුත් නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයේ පිහිටලා හිටපු හින්දා අරයට මොකුත් කරගන්න බැරි වුණා. බුදුහාමුදුරුවෝ එකයි කිව්වේ ඔබ දුවනවා මම දුවන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයේ පිහිටලා ඉන්න අරය ධර්මයේ පිහිටලා නැහැ. ඔබ දුවනවා මම දුවන්නේ නැහැ කිව්වා. කාටද? අඟුලිමාලට. දුවනවා කියන්නේ ඔහේ ගමන් කරනවා කියන්නේ. ධර්මයේ පිහිටන්න නැතුව ජීවත් වෙනවා කියන්නේ. ධර්මයේ පිහිටුවොත් සතෙකුටවත්, මිනිස්සෙකුටවත්, දෙවියෙකුටවත්, යකෙකුටවත් ඒ කෙනාට හානියක් කරන්න, කරදරයක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ධර්මයේ පිහිටන්න ඕනේ. ධර්මානුකූලව ජීවත් වෙන්න ඕනේ. සිල්වත්ව ජීවත් වෙන්න ඕනේ. ධර්මපාල ජාතකයේ කියවෙනවා පන්සිල් පද පහ රකින මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙනවා කියලා. සිල්පද එකක් රකින්නට වැඩි වෙන ආශ ගාණක් තියෙනවා. සිල් ඔක්කොගෙම ලැබෙන ආනිසංස 57ක් තියෙනවා. ඊට එහා තියෙන ප්‍රධාන වශයෙන් 57ක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා දන් දෙනවට වැඩිය වටිනවලු සිල් රකින්න එක. සිල් රකින්න. ඇයි? තමන් හැදෙනවයි. සමාජයක්ම හැදෙනකොට සිල් රැකලා ආයි ලෝකේ වරදක් ඉතුරු වෙන්නේ නැහැ. සිල් රකින්න එක තමයි ගොඩක් ප්‍රතිපත්ති පූජාව කියලා අපි කියන්නේ. ආමිෂ පූජාවට වඩා වටිනවා කියව ප්‍රතිපත්ති පූජාව. ප්‍රතිපත්තිය කියන්නේ සීලේ පිහිටනවා කියන එක. ධර්මයේ පිහිටනවා කියන එක. අන්නේ පූජාවෙන් තමයි බුදුහාමුදුරන් පූජා කරන්න ඕනේ. ඒ හැර ඔය බුද්ධ පූජාව තිබ්බට ඒ ලැබෙන ආනිසංසය සීමා සහිතයි. ඒක සීමාවක් තියෙනවා. ප්‍රතිපත්ති පූජාවේ සීමාවක් නැහැ. ආමිෂ පූජාවේ සීමාවක් තියෙනවා.
ඒක පින ප්‍රතිපත්ති කුසලයක්. කුසලයේ ඉවර වෙන්නේ නැහැ. පින ඉවර වෙනවා. පින ගෙවෙනවා. හරියට බැංකු පොතක දාපු සල්ලි වගේ. පින ගන්න ඉවර වෙනවා. දෙන්න ඉවර වෙනවා. පොලියක් ලැබෙනවා. හැබැයි පොලියට වඩා වියදම් අපිට. පින එහෙම එකක්. කුසලයේ එහෙම එකක් නෙවෙයි. ඒක ස්ථාවර tempatuwa. ඒක එහෙමම තියෙනවා. නැති වෙන්නේ නැහැ. අන්න ඒ tempatuwa තම ගන්න ඕනේ. ඒකට කිය සබ්බ පාපස්සකරණං කුසලස්සක සම්පදා කියලා. පින් නෙවෙයි එඩුකුර කරන්න කිව්වේ. කුසලස්සක සම්පදා කුසල් කරන්න. කුසලේ තමයි ජීවිතේ වටින. පිනත් වටිනවා. ඊට වඩා කුසලයේ වටිනවා. ඔබ ජීවිතේ හදා ගන්නකොට ධර්මයේ පිහිටනවා කියලා කියන්නේ කුසල් වඩා ගන්නවා කියන එක. පාපයන්ගෙන් නිදහස් වෙනවා කියන්නේ ඔබ කුසලයේ පිහිටනවා කියන එක. ධර්මයේ පිහිටනවා කියන එක. එහෙනම් ඔබ බෝධිය ළඟට ගිහිල්ලා රකින්න කියලා ඉල්ලා ඉන්න ඕන නෑ. ඔබ යහපත්ව ජීවත් වෙන කෙනෙක් නම් ඔබව රැකිනවා. දෙවියෝ හොයාගෙන යන්න ඕන නෑ. දේවාල ගානේ ඔබව රැකිනවා. දෙවියෝ බලෙන් ඇවිල්ලා රකින්නවා. හොයාගෙන යන්න ඕනේ නෑ. අපි යහපත් නම් අපිව රැකිනවා. කවුද කියන්නේ? සක්‍ර දෙවියෝ කියන දිව්‍ය ලෝකේ නායකයම කියනවා. මනුෂ්‍ය ලෝකේ ඉන්න මිනිස්සුන්ට මම වඳිනවා කියලා. තිරිසනුන්ට නෙවෙයි මිනිස්සුන්ට. දෙවියෝ වඳිනවා කියලා. ඒ කියන්නේ බලෙන් ඇවිල්ලා අපිව ආරක්ෂා කරනවා. ආයෙ හොයාගෙන යන්න ඕනි නෑ. හොයාගෙන ගිහිල්ලා ඔය මොන පූජාව තිබ්බත් යහපත්ව ජීවත් වෙන මිනිස්සුන්ට දෙවියෝ පිහිට වෙන්නේ නෑ. පිහිට වෙන්න බෑ යාළුවට. මිනිස්සු ළඟට ලං වෙන්නේ අපි හොඳයි නම් විතරයි. නැත්තම් දෙවියොන්ට ලං වෙන්න බෑ. ලං වෙනවා කවුද? ඔය පෙරේතයෝ වගේ අය. ඒක නේද සමාජයේ අමනුෂ්‍ය දෝෂ වැඩි ගෙවල් වල. ගොඩාක් අයට අමනුෂ්‍ය දෝෂ. අමනුෂ්‍ය ප්‍රශ්න. ඉතින් බලන්න ඕන දේවාලයකට දවසට කී දෙනෙක් එනවද කියලා යක්කු එලවන්නේ. පෙරේතයෝ එලවන්නේ. කොච්චර එනවද කියලා බලන්න. ඇයි මේ තරම් අමනුෂ්‍යෝ? ඒ තරම් මිනිස්සු නරකින්ද නරක කෙනා ළඟට ලං වෙන්නේ නරකම තමයි. ඇවිල්ලා කරන්නේ නරකමයි. ඒකනේ බුදුහාමුදුරු කිව්වේ අපි ඉන්නේ මැද උඩද යටද කියලා තීරණය කරන්න ඕන අපි. ඔබ ඒ තීරණය ගන්න. පරක්කුයි කියලා හිතන්න එපා. ධර්මය අකාලිකයි. තේරුම් ගන්න සුදුසු වෙලාවක් නෑ. ඕන වෙලාවක තේරුම් ගන්න පුළුවන්. අද තේරුම් අරගෙන ඔබ හෙට පටන් ගත්තොත්, අද මේ මොහොතේ ඉඳන් ඔබ පටන් ගත්තොත් ඉදිරියේ ඔබේ සාර්ථකයි. නැත්නම් ඔබට සිද්ධ වෙන්නේ පසුතැවෙන්න විතරයි. පසුතැවෙන ජීවිත හදාගන්න එපා. විඳින ජීවිත හදාගන්න. විඳින්න ජීවිතය. බුදුදහම තියෙන්නේ විඳවන්න නෙවෙයි විඳින්න. මේ විඳීම ඔබ ජීවිතේ ලං කරගන්න. ඒක තමයි ධර්ම දේශනාවකින් ලැබෙන දේ. ඒ හැර ඔබ කොච්චර බණ ඇහුවත් ඔබට ලැබෙන දෙයක් නෑ. ඔබ හැදුනොත් ඔබට ලැබෙනවා. ඔබ හැදුන්නේ නැත්නම් ඔබට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. ධම්මේ සුචින්නේ සුකමා වහති. ධර්මයේ පිහිටන කෙනා සපය ලබනවා. ධම්මේ සුචින්නේ සුකමා වහති. ඒ සානිසංසේ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මානුකූලව ජීවත් වෙන කෙනා නදුග්ගතින් ගච්ඡති, දුකට යන්නේ නැහැ. එයා යන්නේ සතුට හොයාගෙන. බුදුහාමුදුරුවන්ට කොච්චර ප්‍රශ්න ආවත් විඳෙව්වේ නැහැ. වින්දා. මොකද ධර්මය දන්නේ නැහැ. ඔබ ධර්මය දන්නවා නම් ඔබට ප්‍රශ්න ඉතිරි වෙන්නේ නැහැ. ඔබට හතුරු නැහැ. ඔබට තරහකාරයෝ නැහැ. වෛරක්කාරයෝ නැහැ. ඊර්ෂ්‍යා කරන මිනිස්සු ඔබට නැහැ. ඔබ ධර්මය දන්නව නම්, ඔබ ධර්මයේ ඉන්නව නම්, ධර්මයේ ඉන්න කාටවත් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැත්තම් දුකක් නැහැ. දුක නැත්තම් ඉතිරි වෙන්නේ මොකද්ද? සතුට විතරයි. දුක නැත්තම් ඉතිරි වෙන්නේ සතුට විතරයි. අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුට වෙනුවෙන්. රැකියාව කරන්නේ සතුට වෙනුවෙන්. දරුවෝ හදන්නේ සතුට වෙනුවෙන්. ගෙවල් දොරවල් හදන්නේ සතුට වෙනුවෙන්. හරි හම්බ කරන්නේ සතුට වෙනුවෙන්. කෑම බීම හොයන්නේ සතුට වෙනුවෙන්. මේ ඔක්කොම කරන්නේ සතුට වෙනුවෙන්. සතුට ලැබෙන්නේ මානසිකව සතුට වෙන්න පුළුවන් නම් විතරයි. කෝටි ගණන් සල්ලි තිබ්බත් සතුට නැත්තම් ඒ ජීවිතේ වැඩක් නැහැ. ඒකයි කිව්වේ සන්තුට්ඨි පරමං ධනං කියලා. උතුම්ම ධනය තමයි සතුට කියලා.
ඒ සතුට ධනය හැම කෙනෙක්ටම ලැබෙන්නේ නැහැ. කෝටිපතිය සමහර වෙලාවට විඳව ජීවත් වෙනවා. හම්බ කරපු විදිහේ ඉඳ විඳවනවා. ඒ ධනය එක තප්පරෙන් නැති වෙලා යනවා. එක තප්පරෙන්. ඊයේ පෙරේද දැක්කනේ දැන් අවුරුද්දකට වගේ කලින් කුඩු විකුණලා හම්බ කරපු සල්ලි ඔක්කොම රාජසන්තකයි. ගෙදරවත් ඉතුරු නැහැ. ඉන්න තනක්වත් නැහැ අන්තිමට. ඒකත් රාජසන්තකයි. එයි වැරදි කරලා හම්බ කරා එකපාරම නැති වෙලා ගියා. අනිත් මිනිස්සුන්ට එහෙම වුණාද? කාටවත් එහෙම වුණේ නැහැ. අර වැරදි කරපු මිනිස්සුන් තමයි ඒක උනේ. බුදුහාමුදුරු කිව්වා රජ්ජුරුවන්ගෙන් එක්ක රටේ නායකයාගෙන් ධනෙ නැතිලා යනවා. වැරදිවට හම්බ කළොත් නායකයා ගන්නවා. එක්ක හොරු ගන්නවා. එක්ක ගම් වතුරක් ඇවිල්ලා ඔක්කොම කඩාගෙන බිඳගෙන යනවා. සුනාමියක් හරි ඇවිල්ලා ඔක්කොම ඉවරයි. තප්පරයයි දෙකයි වතුරෙන් විනාශ වෙනවා. එක්ක ගින්දරෙන් විනාශ වෙනවා. ඔය මොකකින් හරි විනාශ වෙලා එක්ක සබහා දහමෙන් විනාශ කළා දානවා. නායක ගිහිල්ලා හරි විනාශ කරනවා. සබහා දහමෙන් විනාශ කරනවා. එයි මේ ඒ ධනය එයාට අයිති නැති හින්දා ඒකේ අයිතිය ගන්නවා කවුද? සබහා දහම. වැරදිවට හම්බ කරපු ධනය එයාට yaadින්නේ නැහැ කියලා අපි සිංහලෙන් කියන්නේ නේ. yaadින්නේ නැහැ. පිහිටන්නේ නැහැ එයාට. ඒ ධනෙ විඳින්න යාට පින නැහැ. විඳවන්න තමයි ඉතිරි වෙන්නේ. හිටපු ගමන් නැත්තරම නැති වෙලා අන්ත අවසරණ වෙලා නවතිනවා. ඒ නිසා වැරදි වැඩ කරන්න එපා. සමාජ ජීවත් වෙනකොට පුළුවන් තරම් තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන දේවල් කරලා ජීවත් වෙන්න. ඒ ජීවිතේ තමයි සතුටින් තියෙන ජීවිතේ. ඒ ගැන හිතා තමයි ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සතුට ලබන්න ඒ සතුට නැති වෙන සතුටක් නෙවෙයි. මෙලොවත් සතුටු වෙන්න පුළුවන්. පරලොවත් සතුටු වෙන්න පුළුවන්. ඉදහනන්දති මෙලොව සතුටු වෙනවා. උභයත් නන්දති පරලොවත් දෙලොවම සතුටු වෙනවා. කවුද? කත පුඤ්ඤෝ යහපත් දේවල් කරපු කෙනා. අන්නේ සතුට ඔබේ ජීවිතයට ලබන්න ලං කරගන්න කියන අනුශාසනාව කරලා මම ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. අද ධර්ම දේශනාවට ඔබ අරමුණක් විදිහට තියාගත්තේ දැනට මාස 3කට පෙර මිය ගිය ඊයේ ඇලෝසිඤ්ඤෝ උපාසක මහත්මාණන්ට පින් අනුමෝදන් කරන්නටත් දී අසවදී මෑණියන්ට පින් අනුමෝදන් කරන්නටත් කියන මූලික පරමාර්ථ දෙක ඇතිව දෙමව්පියෝ කියලා කියන්නේ ඥාති හිතයිෂීන් කියලා කියන අපිත් එක්ක ඉන්න අය. කෙනෙක් මිය ගියාට පස්සේ අපිට පුළුවන් කමක් නැහැ අතින් අතර දෙන්න පුළුවන් කිසිම දෙයක් ලබා දෙන්න. හැබැයි අපි දන්නවා මිය ගියපු අය අනිවාර්යෙන් කොමන හෝ තැනක උත්පත්ති ලබනවා. ඒ අයට අතින් අතර දෙයක් දෙන්න බැරි නිසා අපි සිතින් සිතට පින් අනුමෝදන් කිරීම පමණක් ඒ මිය ගියා වූ අය වෙනුවෙන් කරනවා. ඒක අපේ යුතුයකමක්. ඥාති ධර්මයක්, ගුණාංගයක්. අන්නේ ඥාති ධර්මයේ ඉෂ්ට සිද්ධ කරන්න තමයි ඔබ මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ. එසේනම් අපි කල්පනා කරමු. අද හවස් කාලේ ඔබේ නිවාස ස්ථානයේ ධර්ම දේශනාවක් දේශනා කරවගෙන පන්සිල් සමාදන් වෙලා සිල්වත් වෙලා සිද්ධ කරගත්තා වූ සිද්ධ කරගන්නා වූ මේ සියලුම පින්හම් දැනට මාස 3කට පෙර මිය ගිය ඊයේ ඇලෝසිඤ්ඤෝ උපාසක මහත්මාණන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දී අසවදී මෑණියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ අතුළු ඔබ නමින් වර්ග පරම්පරානුගතව යන්තා ඥාතීන් මේ පරිලව ගිහින් පින් බලාපොරොත්තු වෙත්නම් ඒ පින් බලාපොරොත්තු වන සියලු මිය ගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. දුකින් නැතෙ දෙන්නට සැපෙන් සැපයටපත් වෙන්නට හේතු වාසනාව ලබත්වා. ඒක සාදු කියලා අනුමෝදන් කරමු. ඒ වගේම මේ ලෝකපාලක ශාසන මාමක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආත්ම සපවත් කරගෙන උතුම් සනසීම ලබන්නටම මේ කුසල සම්පත්තිය අනුමෝදන් වෙත්වා. ඒක සාදු දෙවියන්ට පින් දෙමු. ඒ වගේම ඔබ හැම දිනාටත් මේ කුසල් දහම කාකාරී හේතු වාසනාව වේවා. උතුම් ත්‍රිවිධ රත්නයේ ගුණානුභාව බලයෙන් සත්‍යානුභාව බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් නිදුක් නිරෝගීමත් භාවය චිර ජීවනයේ උදා වේවා. කායිකව මානසිකව යහපත් වන දුක් නිරෝගීමත්ව ජීවත් වෙලා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙන්නට මේ සියලු ආශිර්වාදයන් ආශිර්වාදයක් වේවා. බෞද්ධයන් වශයෙන් ප්‍රාර්ථනා කරන උතුම් නිවන පිණසම වේවා. සාදු ප්‍රාර්ථනා කරගෙන ඔහොම වැඳගමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
माते भवत्वन्तरायो सुखे दीर्घायुको भव अभिवादन शीलिस्स नित्यं वद्दापचारिणो चत्तारो धम्मा वड्डन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाते समिध्यते सिद्धनाथ